මම හිතන්නේ මම ඊතරම්ම න්‍යායාත්මක කරුණු සාකච්ඡා කිරීමට යනවට වඩා විශේෂයෙන් පහුගිය කාලයේ සිදු වූ දේවල් ටිකක් කියවීමට උත්සාහ ගැනීම මේ සාකච්ඡාවට යම් දායකත්වයක් සම්මාදමක් වෙයි කියලා හිතලා තමයි මම මේ අදහස් ඉදිරිපත් කිරීම කරන්නේ. දැන් මේ මහජන ව්‍යාපාරයේම නැත්නම් සුනිල් කියන විදිහට නිදහස් ව්‍යාපාරේ අපි මුල්ම අවස්ථාවල දැකපු කඩදාසි වල ප්ලකාඩ්ස් වල තිබුණු කරුණු තමයි මූලික වශයෙන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ප්‍රශ්න. විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය එක්කාපු තත්ත්වය ආපස්සට හැරවීම මේ අතර තිබිච්ච තාම වැදගත් ඉල්ලීමක්. මේ වෙලාවේ මේ අවස්ථාවේ විවිධ පාර්ශවයන් විසින් පළ කර කඩදාසි කිහිපයක් මම දැක්කා. ඒවායේ තිබුණේ ඒවයි ප්‍රධාන තැන දීලා තිබුණේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන ක්‍රමයකට ගමන් කිරීම ගැන. හැබැයි අපිට පේනවා මේ අරගලය කිසියම් මට්ටමකට ගමන් කිරීමෙන් එක්ක මේ සාකච්ඡාව මෙයින් ඈතට යනවා. සමහරට ඒක අරගලය ආරම්භීමට නැත්නම් අරගලය කියන එක සංවිධිතව ආරම්භීමට පෙර තිබුණු විවිධ ආර්ථික ගැටලු සම්බන්ධ ප්‍රශ්න, තෙල් නැතිකම, රට ගමන් කරන්නේ නැහැ, මේ ප්‍රශ්න ගැන මම හිතන්නේ ඇති වෙච්ච සාකච්ඡාවේ ප්‍රතිඵලයකට කිසියම් ආකාරයක අනුගත වීමක් එහෙම නැත්නම් සංවේදී වීමක් හැටියට තමයි මම හිතන්නේ ওই ජූලි 5 වෙනිදා අරගල කරුවන්ගේ ප්‍රකාශනය මම හිතන්නේ මතුවෙයි. දැන් ඒකේ මම එතනින් පටන් ගන්න යන්නේ මොකද ව්‍යවස්ථාවක් කොහොමද හදන්නේ කියන ප්‍රශ්නේදී ඒකෙදී ඒ ජූලි 5 වෙනිදා ප්‍රකාශනයේ මම හිතන්නේ අංක 3 යටතේ ඒ තියෙන කෑල්ලේ තියෙනවා අලුත් යම්කිසි වචනයක් මහජන කවුන්සලය කියලා. මම හිතන්නේ ඒකයි තියෙන මහජන කවුන්සලය කියලා නැත්නම් මහජන සභාව කියලා මම හිතන්නේ. මාගා ප්‍රකාශනේ නෑ මෙතන. මහජන කවුන්සලය ගැන තියෙන අදහස එතට මම පෙන්වන්න හදන්නේ අර 20 වෙනි සංශෝධනය නිසා යලි ඇවිලුණු ව්‍යවස්ථා පිළිබඳ කතන්දරය එක සංශෝධනය කිරීමෙන් යා යුතුය කියන අදහසින් පටන් ගත්ත ව්‍යාපාරයක ඒ ව්‍යාපාරය තුල මහජන බලය විසින් ඇති කර තෙරපීමට සංවේදී වීමක් හැටියට විවිධ හේතු නිසා ඇතිවුණු ජූලි 5 වෙනිදා ප්‍රකාශනය මම හිතන්නේ ලංකාවේ නිදහසේ ප්‍රකාශනයක් කර මේ සුනිල් කියපේක පටන් කියපු විදියට කරනවා නම් මේක හොඳ පටන් ගන්නවා. මේ ජූලි 5 වෙනිදා ප්‍රකාශනයේ තියෙනවා අර සාමාන්‍ය ව්‍යවස්ථා කතිකාවේ දැකිය නොහැකි වූ අදහසක් මහජන කවුන්සලය කියලා. මම හිතන්නේ ඒකයි වචනේ තියෙන්නේ. මහජන කවුන්සලය කියලා එකක් තියෙනවා. මේක මෙතෙක් කතිකාවේ මෙතෙක් ව්‍යවස්ථා කතිකාවක් තිබුණා නෙවෙයි. විශේෂයෙන් 2015 දෙහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඔය මේ සුදු පාට මේ කවර දාපු පුටු තියෙන සාර්ථකවල අර ලාල් විජේනායක සම්බන්ධ වෙලා ඉච්ච විශාල කතිකාවක් තිබුණා. දැන් මේ කතිකාව නෙමෙයි මේ පැටන් ගැනෙන්නේ. මේ හාත්පසින්ම ලංකාවේ ව්‍යවස්ථා කතිකාව
අලුත් මගකට අලුත් ගමනකට හැරවීම ඒක කොච්චර ගුණාද කියන එක අපි වස්ස කතා කරමු. කිරීමක් තමයි මේ මහජන කවුන්සලය පිළිබඳ අදහසේ තියෙන්නේ. හැබැයි එක අපි මීට කලින් සුනිලුයි මමයි අපි කාණ්ඩයක් කරපු සාකච්ඡාවේ අපි මේක මේ ව්‍යාපාරයේ විවෘතයි. මේ අදහස විවෘතයි. මේකෙත් අපිට පේනවා මේක කිසියම් විවෘත බවකට ඉඩක් තියගෙන තමයි මේක ඉදිරිපත් කරන දෙන්නේ විවිධ හේතු නිසා මම ඒවා කතා කරන්නේ. මහජන කවුන්සලය සහ මේ ලියවිල්ලේ එනවා අන්තර්කාලීන ආණ්ඩුව අතර සම්බන්ධය කුමක්ද? ඒක කියපු අයට මතක ඇති, ලියපු අයට මතක ඇති. මෙන්න මේ දෙක අතර සම්බන්ධය ගැන වගන්තියක් තියෙනවා. ඒ වගන්තිය යම් විදියකට පෙන්වුම් කරන්නේ ව්‍යවස්ථා කතිකාවේ පැරණි එකෙන් කැඩිච්ච බව ඇත්ත. හැබැයි තාම පැරණි එකේ හොල්මනුත් තියෙනවා. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් මේ ලියවිල්ලේ හැටියට මහජන කවුන්සලයේ කාර්යභාරය වන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් අර ඒ ප්‍රකාශනයේ සම්බන්ධ අනිකුත් කරුණු නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේද යන්න ගැන සොයා බලන්නා වූ මහජන කවුන්සලයක් කියන අදහස තමයි ඒ ලියවිල්ල තුලින් මට පෙනුණු අදහස. මේක පරස්පර විරෝධයක්. ඒක හොඳ පරස්පර විරෝධයක්. ඇත්තටම මේකද වෙන්න ඕන. මොකද අන්තර්කාලීන ආණ්ඩුව කියන එක තියෙන්නේ අර පරණ ව්‍යවස්ථා කතිකාව ඇතුලේ. ඒක හදන්නේ කොහොමද? සර්වපාක්ෂිකද? එක නම් දාලා තිබුණා. නමුත් ඒකෙන් එන ප්‍රශ්නය තමයි එය හා මහජන කවුන්සලය අතර තියෙන සම්බන්ධතාවය කුමන එකක් වන්නේද කියන ප්‍රශ්නය ගැන තමයි මේ කියන්නේ අර අන්තර්කාලීන ආණ්ඩුව මේ කටයුතු ටික කරගෙන යන්නේ කොහොමද පොඩ්ඩක් අපි විජිලන්ස් එකේ අපි මේක බලාගෙන ඉමු කියන ප්‍රශ්නේ තමයි මේ සටහනේ ලියවිල්ලේ දාලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මම යෝජනා කරනවා ලංකාවේ ව්‍යවස්ථා කතිකාව අපි යලි ආරම්භන්නේ නම් පටන් ගන්න ඕන වෙන මෙන්න මෙතනින් පටන් ගන්න මිසක අපි යන්න ඕනේ නැහැ දැන් මේ පුංසාදරේ කියපු කතාව හරි අපි එහාට යන්නේ ඒ ව්‍යවස්ථා කතිකාව නෙමෙයි අපි පටන් ගන්න යන්නේ. මෙන්න මේ කරුණ තමයි මම මූලික වශයෙන් යෝජනා කරන්නේ මේ අලුත් ව්‍යවස්ථා කතිකාවක ආරම්භයක් හැටියට මෙය සනිටුහන් කරගත යුතුයි කියලා. එහෙමනම් අපි මොකක්ද අපිට යෝජනා කරන්න පුළුවන්? දැන් මේක මම කියන්නේ හැමෝම කියලා මේක මම යෝජනා කරන කරුණ. මම මේ පරස්පරය විසඳන්න යෝජනා කරන්නේ අපිට ඕන නෑ අන්තර්කාලීන ආණ්ඩු. ඒවා කරගන්නු කරගත්තදී. ඒවා ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දැන්ටත් තියෙන මේ 4 වෙනිව 5 වෙනි අන්තර්කාලීන ආණ්ඩුව. ගණන් හදලා බැලුවා. ඒ නිසා අපි ඒකේ මොනිටර්ස්ට නෙමෙයි. ඒ නිසා මම හිතනවා අපි මේ අන්තර්කාලීන ආණ්ඩුව හෝ මොකක් හරි නමකින් හදන එක සහ මහජන කවුන්සිලය කියන දෙකක් නෙමෙයි එකක් කරන්නට ඕන. ඒක කොහොමද කරන්නේ? වෙනත් විදිහකින් කියනවා නම් මේ මහජන කවුන්සිලය තමයි తాවකාලික ආණ්ඩුව. ඒක තමයි తాවකාලික ආණ්ඩුව. එතකොට එන ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේක හදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. මම මේකට අදහස් කීපයක් කියලා නවත්තන්නම්. දැන් ලංකාවේ තියෙනවා ලංකාවේ අතරම සුනිල් කියපු විදිහට අපි ව්‍යවස්ථාව හදන්න ඕනේ නැහැ. අපි ව්‍යවස්ථා හැදීම පටන් ගන්නෙම අර පුබුදු කියපු විදිහට අර පරණ මේ ඒවා හොඳ ලියවිලි මේ
අයිතිවාසිකම් ප්‍රකාශන වෙන තමයි පටන් ගන්න. ඒක ඒ හොඳ ලියවිලි. නමුත් අපිට පටන් ගන්න පුළුවන්. මේ හැම එකක්ම පටන් ගන්නේ සෙන්ටර් එකේ. මේ කියන ව්‍යවස්ථා කතිකාව පටන් ගන්නේ සෙන්ටර් එකේ. කොහොමද අපි සෙන්ටර් එක සකස් කරන්නේ? මධ්‍ය කේන්ද්‍රය සකස් කරන්නේ කොහොමද? ඒතර ඒකේ ඇතුලේ තමයි අපි කියනවා බලය ටිකක් බෙදන්න ඕන, බලය ටිකක් සංවරණ තුරුනේ මේව කරන්න ඕනේ. මේ කොහොම කියන්නේ මේ සෙන්ටර් එක ගැන. නමුත් අපිට පුළුවන් ව්‍යවස්ථා කතිකාව මේ අලුත් ක්‍රමයට එනවා නම් මහජන කවුන්සිලය ගැන අදහස් කරනවා නම් අපිට වෙනත් විදියකට කල්පනා කරන්න. මම ඊට කලින් මේක ලියලා තියෙනවා කීප දැනක. දැන් ලංකාවේ තියෙනවා ගම් 35000. මේවා අපි හදලා නැහැ. මේවා මේ අපි හදපු ඒවා නෙමෙයි මේවා. දැන් ග්‍රාම සේවක කොට්ටාස කියනවා මේ ව්‍යවස්ථාව කතිකාවෙන් හදපුවා. එහෙම නැති ගම් 35000ක් තියෙනවා. සමහර ගම්වල නම් හරිම ලස්සනයි. ඒත් අපි දන්නේ නැහැ මොනවද කියලා. ඒතර මේ ගම් 35000 මම ගණන් හදලා බැලුවා. ඇත්තටම ගමක ඉන්නේ 750ක් විතර. කියන්නේ ලංකාවේ ජනගහනය 35000න් බෙදුවාම එක ගමක සාමාන්‍ය මට හරියටම මම හිතන්නේ 750. 750 කියන්නේ ඉතින් හුඟක් වෙලාවට අපි ලංකාවේ 4 දෙනෙකුගේ පවුල් 5 දෙනෙකුගේ පවුල් කියලානේ කියන්නේ. ඒතර ඔක් ගත්තොත් පවුල් ඔතන ඉන්න ඉඩ තියෙනවා. පවුල් කියන්නේ තනියෙන් ඉන්න හැරි පවුල් හරි ඔක්කොම එක්කහම ඕන 150ක් 175 200ක් වැඩිම කියමු. ඉතින් මෙතන පුළුවන් අපිට නියෝජිතය ඕන නැහැ. මොකටද නියෝජිතය? මෙතන පුළුවන් 200 ග්‍රාමීය ප්‍රජාශාලාවකට හරි පන්සලකට හරි ඉස්කෝලේකට හරි නැත්නම් පිට්ටනියකට රැස් වෙලා ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ඒකකයක් හැටියට මේ ගම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අපි ව්‍යවස්ථාව පටන් ගමු යටින්. මේ අලුත් කතිකාව. උඩින් නෙවෙයි. යටින් පටන් ගමු. මේ මයික්‍රෝ යුනිට් එක සූක්ෂම ඒකකය කියන එක පිළිගැනීම මත පටන් ගමු. ඒ සූක්ෂම ඒකකයේ ක්‍රියාකාරීත්වය මත කටයුතු සිද්ධ වෙන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව. රූසෝ මතක් කර නිසා රූසෝ කියපු තවත් කරුණක් තියෙනවා. ජනතාව සතු ව්‍යවස්ථාදායක අයිතිය අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. ජනතාව සතු අයිතිය අපි පවරලා තියෙනවා. නීති හැදීමේ බලය මෙයාටයි, නීති ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපති ඇතුළු ඒ කාණ්ඩයටයි, අධිකරණ බලය තවත් කාණ්ඩයකට. කොහොමනේ තියෙන්නේ? දැන් රූසෝ කියනවා මේ ව්‍යවස්ථාදායක බලය පවරන්න එපා කාටවත්. විධායක බලය පවරන්න වෙනවා යම් ක්‍රියාකාරීත්වයක් ගැනීම යම් දෙයක් කරගෙන යන්න. ව්‍යවස්ථාදායක නීති හදන බලය නම් දෙන්න එපා වෙන එකෙකුට. මේක තමයි රූසෝගේ මූලිකම ප්‍රස්තුතයක් වෙන්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක බලය දැන් අර මම කියපු මයික්‍රෝ යුනිට් එකේ කාටවත් පවරන්නේ නැහැනේ. හැබැයි පුළුවන් ඒ ගන්න තීරණ ඉදිරියට ගෙන යාම සඳහා විධානයේ කටයුතු පවරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ සංකීර්ණ පුළුල් සමාජයක මේ අදහස ක්‍රියාවට දැමීම පිළිබඳව යම් ක්‍රමවේදයක් හදන්න වෙනවා. මොකද්ද මයික්‍රෝ යුනිට් එක, මොකද්ද මැක්‍රෝ යුනිට් එක, මොකද්ද මේ අතර තියෙන මීසෝ අතරමැදි යුනිට්ස් කියන්නේ. මේක අපිට සාකච්ඡාව කරන්න. මම මේ කතා කරන්න යන්නේ, යෝජනා කරන්න යන්නේ අපි සමස්ත ව්‍යවස්ථා කතිකාව කන පිට ගහන්න ඕනේ. ඒක දැන් ගහලා තියෙන්නේ. අර අරගල කරෝ ජූලි 5 වෙනිදා අර කියවලා ඒක කන පිට ගැහුවා. කන පිට ගහන්න අඩු ගානේ පෙරළුවා. දැන් ඒකේ පදනම මත පිහිටලා මම හිතන්නේ අපිට පුළුවන් අර යටින් ව්‍යවස්ථාව පිළිබඳ අදහස් මතු කරගන්න. එතකොට අපි හදන රාජ්‍යය
අපි එකට රාජ්‍ය කියලා කියනවා නම් ඒක මේ එච්චර හයිය රාජ්‍යයක් නෙමෙයි. මොකද මයික්‍රෝ යුනිට් එකේ බලය මැක්‍රෝ යුනිට් එකට කඩන්න බෑ. ඒත් වෙනත් විදිහකින් කියනවා නම් හැම ගමකම සෙල්ෆ් ඩිටර්මිනේෂන් එක තියෙනවා. ස්වයං නිර්ණායිතිය තියෙනවා. ඒක බෑ සෙන්ටර් එකට කන්ට්‍රෝල් කරන්න. දැන් එහෙම නෙමෙයිනේ. සෙන්ටර් එකේ නීතිය තමයි දේශපාලනඥයෝ හරහා ඔක්කොම හරහා ඒ ඔක්කොම වදන්තක් තියෙනවා. ප්‍රාදේශීය සභාවට ගමන් ගන්න කියන කරුණ නෙමෙයි ඊට යටින් උඩට එන ක්‍රියාමාර්ගයක් හරහා ගමන් කිරීම තමයි මම හිතන්නේ ව්‍යවස්ථාව සකස් කිරීමේ ක්‍රමවේදය හැටියට මතක් කරන්නට අපි සලකන්නට ඕන. දෙවැනි කරුණ. දෙවැනි කරුණ හැටියට මම මතක් කරන්න යන්නේ දැන් මේකත් අපි දැක්කා මම මේ කියන කරුණේ මූලික වශයෙන් තියෙන්නේ මූලික වශයෙන් මම අදහස් කරන්නේ දැන් මේ විදිහේ උත්සාහ ලෝකේ අපමණ විවිධ රටවල විවිධ තැන්වල මතුවලා තියෙනවා. ඒ කියන්නේ අර අරගල හරහාම ලිබරල් ඒ ධනේශ්වර සංවිධාන රටාව බිහි වෙච්ච කාලේ වගේම ඊට ප්‍රතිවිරුද්ධව ඇති වුණු අරගල තුල වෙන විදිහේ ව්‍යවස්ථාවක් පිළිබඳව ජූලි ප්‍රකාශනයේ වගේම ඇති වෙලා තියෙනවා. මම දිගට කියන්න යන්නේ නැහැ. දැන් පැරිස් කමියුනි එක ගත්තොත්. පැරිස් කමියුනි කියන එක ලිබරල් ඒ තිබිච්ච ක්‍රමයේ තුලට විරුද්ධව ඇති වුණු සටනක තුලින් නව ව්‍යවස්ථා පිළිබඳ කතිකාව. නව රාමුවක් පිළිබඳ කතිකාව. එක දවස් 70යි තිබුණේ. ඒක වෙනම කතාවක්. 1905 පෙට්‍රෝග්‍රෑඩ් මොස්කෝව සහ ගම්වල පවා සෝවියට් සභාව අර කියන ජන සටන් සංවිධානය ඇති වුණා. ඒ සටන් සංවිධානයත් ඇති වුණේ අර තිබුණු ක්‍රමයට වෙනස් ක්‍රමයක් හැටියට යන්නේ. එතන මම හිතන්නේ අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව ව්‍යවස්ථාවද මොකද කියන කල්පනාවට ගන්නකොට මම හිතන්නේ අපි මේක වෙනස් හැටියට සලකන්න ඕනේ. මොකද මේ පවතින පද්ධතියට එරෙහිව තමයි මේ සටන් නැති වෙන්නේ. ඒ සටන් තුලින් තමයි මේ ව්‍යවස්ථා දායක පිළිබඳ අදහස එන්නේ. ඒ නිසාම අර පරණ ව්‍යවස්ථා කතිකාව සහ පරණ ව්‍යවස්ථාව දැන් රනිල් වික්‍රමසිංහ බොහොම සූක්ෂම ලෙස යොදාගත්ත විදියට. එතකොට යාලා යොදා ගන්නවා මේ දැනට තියෙන ව්‍යවස්ථාව. ඒ නිසා මේ දැනට තියෙන ව්‍යවස්ථාව මේ කියන එක අද ඇත්තටම විමල් වීරවංශ කෑගවට මේක අද සම්පූර්ණ ලංකාවේ අර ප්‍රභූ සමාජ පන්තියේ ව්‍යවස්ථාවක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයට උත්තර දීම සඳහා මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා අපි ආරම්භයක් ඇති කර ගන්නවා නම් අපි ආරම්භය ඇති කරගත යුත්තේ අර ජූලි 5 වෙනිදා ප්‍රකාශනයේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමෙන් මිසක මේ පවත්නා ව්‍යවස්ථාවේ රාමුව ඇතුලෙන් එහෙම නැත්නම් ඒකේ කරන සංශෝධන හරහා ඇති කර ගන්නා වූ ක්‍රියාමාර්ගයක් හරහා නෙවෙයි. ඒකම හිතන්නේ අපි තාම පැහැදිලි ලෙස සාකච්ඡා කළ යුතු කරුණක්. එනිසා මෙතෙන්දි තියෙනවා එක විදියක අපි දැන් ඒ ජූලි ක්‍රියාමාර්ගය ගත්තාම මට ඊපෙරේදා මේ අපේ වෘත්තීය සමිතියක සහෝදරයෙක් ටෙලිකොම් වෘත්තීය සමිතිය සහෝදරයෙක් ඒ සහෝදරයා මට කියනවා මේ ඇත්තට මේ සටන මැදදී මහජන කවුන්සිලේ හදලා තිබුණා නම් වැඩේ මීට එහා ජූනි 9 වෙනිදා ගෙනියන්න තිබුණා. ඒක ඇත්තද හරිද මන් දන්නේ. නමුත් ඒ සහෝදරයාගේ කියවීම තමයි වෘත්තීය සමිතිය වැඩ කරන්නේ. කියන්නේ වෘත්තීය සමිතිය වලට තිබුණා මීට වඩා එහාට යන්න. මේ මහජන කවුන්සිලය මේ අරගලයේ ජූලි 5 වෙනිදා අරගලය ඒ ප්‍රකාශනයත් එක්ක මේක අඩුතරමේ හැදුවා නම් ඒක තැනක ඕදේ. මාත් උත්කලිකව හිතනවා එහෙම හැදුවා නම් හොඳයි කියලා. මොකද කීප අනුරාධපුරයේ සහෝදරවරු කීප දෙනෙක් මට කියනවා මේ වෙලාවේ දැන් මොකක් හරි මේක හදන්න ඕන මේක ආකෘතිය.
අපි කොමියුනයක් හෝ සෝවියටයක් හෝ අඩුම තරමේ 1968 අර ශිෂ්‍යයන් සටන් කරන්න එළියට බැස්ස වෙලාවේ ශිෂ්‍යයෝ ප්‍රාදේශීයව නොයෙකුත් පරිපාලන කටයුතු පවා තමන්ගේ අතට ගත්තා. ඒවා පරිපාලනය කටයුතු වලට ගමන් ගත්තා. ඒ නිසා මම හිතන්නේ ඒ සහෝදරයා කියන කතාව අනුව ඒ නිසා දැන් ඇත්තට අපි මේ සටනේ කිසියම් විදියක පසුබැසීමක් මම හිතනවා තියෙනවා කියලා. ඒ නිසා දැන් අපිට අවශ්‍ය වෙනවා මේක ආයි කොහොමද උණුහුම් කරන්නේ? ආයි මේක කොහොමද මේක පැසවන්න මේව කරන්නේ කොහොමද කියන එක සටනක්. ඒක මට කරන්න බෑ. නමුත් දෙවනි සටනක් තියනවා කරන්න. මේ සටනේදී අපිට පෙනුන දැනුමේ තූලතාවය. මම කියන්නේ මේ දැනුමේ උණතාවය කියන්නේ යම්කිසි සටනක් ඉදිරියට ගෙන යාම තියෙන විවෘත අවකාශය තුල කටයුතු කිරීම පිළිබඳ දැනුම. ඒවා මේ පොත්වල නෑ. පොත්වල තියෙන දැනුම නෙමෙයි. අන්නේ දැනුමේ අදහස් දැනුමේ ඌනතාවයත් ඔය දැන් සුනිල් කියපු කර්ම උඩ සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඔය කියන නවවැදෑරුම් මැක්ස් නීෆ්ගේ අදහස් මාලාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද? දැන් ඔය අදහස් මාලාව යම් විදියකින් කිව්වොත් ඊට ටිකක් වෙනස් විදියට තියෙනවා මාක්ස්ගේ ලියවිලි වල. මාක්ස් 4ක් කියනවා. 9 නෙමෙයි 4ක් කියනවා. එකක් තමයි පළවෙනි එක මේ මැක්ස් නීෆ්ගේ මේ පදනම් එකම. එයා කියනවා අපි හුවමාරු වටිනාකම වෙනුවට පරිහරණ වටිනාකම් පරිහරණ දේවල් හදන්නට ඕන. අපි දැන් හදන්නේ ඔක්කොම හුවමාරු කරන්නනේ. ඒකයි මේ ප්‍රශ්නේ. එනිසා අපි යන්න ඕන පරිහරණ මේ exchange value එකට නෙමෙයි use value එකට මුල් තැන දෙන සමාජයකට යන්න. දෙවනුව එයා කියනවා අපි හදන්න ඕන සමාජයක් අර සහභාගීත්වය. associated producers සහභාගීත්වය කියන්නේ සාමග්‍රීය නිෂ්පාදකයින්ගේ සමාජයක් යන්න. කියන්නේ හැම එක්කෙනාම මොකක් හරි නිෂ්පාදන කියන්නේ මේ පුටුවක් හදනවා කියන්නේ නෙමෙයි. සොරිට නම් කවි පොතක් ලියන්න පුළුවන් ඒවත් නිෂ්පාදන. සෙනවිට නම් කවි පොතක් ලියන්න පුළුවන් විවේචන පොතක් ලියන්න පුළුවන් ඒවා නිෂ්පාදන. මම කියන්නේ මේ විදිහින් associated producers ලගේ සමාජයකට යන්න. තුන්වෙනි එක කියනවා මම හිතන්නේ ඒක නීෆ්ගේ එහෙම කෙලිම තියෙද්ද මම දන්නේ. අපි beyond capital යන්නට ඕන. මේ ප්‍රාග්ධනය පදනම් කරගෙන එහෙම හිතන සමාජයෙන් මේ ප්‍රාග්ධනය යන්ත්‍ර සූත්‍ර කඩා ගන්න එක නෙමෙයි beyond capital වලින් එහාට හිතන්න. හතර වෙනුවට නෙමෙයි මේක දාන්න ඕන. නමුත් හතර වෙනුව සඳහන් කරනවා මේ මිනිසා සහ ස්වභාව ධර්මයේ තියෙන අතර තියෙන පරිවෘත්තිය metabolic relationship එක කන පිට ගහපු සමාජයකට ගම. ඉතින් මම හිතන්නේ මේක නීම්ගේ ඔය නමයත් එක්ක මහ ලොකු මේ පරස්පර විරෝධී අදහස් කියන්නේ. මම කියන්නේ මේ අදහස් කියන සාකච්ඡා කිරීම මම හිතන්නේ මේ ඉදිරි කාලය ඇතුලේ අර උණුසුම් කිරීමේ කටයුත්ත කරගෙන යන අතර ඒ උණුසුම් කිරීම අනුව නැවත මහජනාරගලයේ පණ ගන්නකොට මම හිතන්නේ දෘෂ්ටිමය තලයේ දැනුම් තලයේ ඊට අවශ්‍ය වන ශක්තිය ගෙන හැකි විදියට ඒක සකස් කිරීමක් තවත් වෙනවා. ඒතර මම හිතන්නේ යන්නේ එහෙම එකකින් ඔය ව්‍යවස්ථාවේ මූල ධර්ම ටික ලියවෙයි. ඊට පස්සේ ඉතින් අපි ඔය නීතිඥ මහත්තුරු ටිකක් අල්ලගෙන නොතේරෙන භාෂාවෙන් ඒක ලියවන්නේ නැතුව මේ අපේ ව්‍යවස්ථාවන් නොතේරෙන භාෂාවෙන් ලියවෙච්ච මම කීප සැරයක් මතු කරා ඒ දෙයනේ මේක තේරෙන්න ලියන්න බැරිද? දැන් ඇමරිකානු ව්‍යවස්ථාව හරි පොඩි ව්‍යවස්ථාවක් කෑලි 20 ගන්නත් කොහෙද කියන්නේ මට මේ ඒක තේරෙනවා අපිට. ඒ නිසා මිනිස්සුක සාක්කුවෙත් දාන්න යනවා. ඒ උඟක් මිනිස්සු ළඟ තියෙන එක පොඩි පොතක් හැටියට ගහනවා. ව්‍යවස්ථා බස මම හිතන්නේ ඒක
ඔය මේ කරන්නේ ඒකෙන්ම තමයි අධිකරණය නීතිය අර තමන්ගේ බලය ඔය රාමු තුලගේ. ඒතර මෙන්න මේව නැති කරපො. දැන් ගමක නඩුවක් අහනවා නම් ගමේ ආමුදුරුවෝ හරි ඉස්කෝලේ මහත්තයා හරි වෙද මහත්තයා හරි කවල ඔය කෙහෙමල් භාෂාව පාවිච්චි කරන්නේ නැහැ නේ. ඒ නිසා මම හිතන්නේ මේ ව්‍යවස්ථා පිළිබඳ කරුණ මේ ප්‍රශ්නය ටිකක් අලුත් විදියට හිතලා පුළුල්ව සාකච්ඡා කරොතින් මම හිතන්නේ මේ අපිට අලුතෙන් කොහොමද ව්‍යවස්ථාවක් හදාගන්නේ කියන ප්‍රශ්නයට එහෙම නැත්නම් කියන කරුණට මම මෙතෙන්දී සාකච්ඡා කරන්න ගියේ නෑ රාජ්‍ය කොහොමද ඒව කරන්නේ කියන කරුණ. නමුත් මූලික වශයෙන් සූක්ෂම ඒකකය පදනම් කරගත්ත ප්‍රදාන කරගත්ත බලගතු කරගත්ත ව්‍යවස්ථා රාමුවකට ගමන් කිරීමට අවශ්‍ය වෙන පියවර ගැනීම තමයි මම හිතන්නේ ඉතාම වැදගත් වෙන්නේ. මොකද සූක්ෂම ඒකක මත පදනම් වූ සමහර තත්වයන් පවා ආපස්සට යෑමේ භයානක අනතුරක් තියෙන නිසා මම මෙතන වැඩි කතා කරන්නේ